समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्मुक्खदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सब्बे धम्मानत्ताति यदा पඤ්ඤාය पස්සति अत निब्बिन्दति दुःखे समग्गो विसुද්ධියා සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ సంతානය ලෝකය හඳුනා ගන්න තත්ත්වෙට ඒ ධර්මානුකූලව ධර්ම සංඥාවෙන් ලෝකය හඳුනා ගන්න තත්ත්වෙට අපේ సంతානය පත් කරගන්නේ නැතුව කෙලෙස් ලෝකය කියලා කියන පංච පාදානස්කන්ධය පිළිබඳ තියෙන කෙලෙස් ධර්මයන්ගෙන් මේ හිත අතමුදවා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. සංස්කාරයන් කෙරෙහි කලකිරීම ඇති කරගන්නේ නැතුව මේ හිතේ කලකිරීම ඇති කරගන්නේ නැතුව අතමුදවා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. සංස්කාරයන්ගෙන් අත මිදුනේ නැත්නම් සංස්කාර ගොඩෙහිම මේ හිත හැමදේම ලගිනවා. දරුවෝය, සහෝදරයෝය, ඥාතියෝය කියපු වචන, කරන දේවල්, ගොඩනැගිලි ආදිය, සද්ද, ගන්ධ, රස මේවා කොහොම කෙරෙහි ස්පර්ශයන් ආදිය කෙරෙහි දැඩි ගැනීමකින් මේ හිත ඒවා තුලම රැඳි පවතිනවා. ඉතින් ඒවා තුල රැඳි පවතින හිත ඒවා සැපයි නම් ඒවා තුල ස්ථීර සැපයක් තියෙනවා නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් දරුවෝ, දෙමාපියෝ, සහෝදරයෝ, ඥාතීන් ඒ වගේ දේවල් සැප නම් මං අහන්නේ මේ අත්තන්ගෙන් ඇයි අඬන්න වෙන්නේ? ඇයි වැළපෙන්න වෙන්නේ? ඇයි පසුතැවිලි වෙන්න වෙන්නේ? ඇයි දුකෙන් ඉඳ වෙන්නේ? නේද? ඒවා සැපනම් එහෙම වෙන්න විදිහක් නැහැ. එහෙම වෙනවා නම් ඒ වාගේ අවසාන ප්‍රතිඵලය දුකක්මයි. తాවකාලික සැපයක් තිබුණාද ඒවායි දුකක්ම ඇති වෙන ස්වභාවය තියෙනවා. ඉතින් ඔන්නෝයෙන් හිත අතමුදවා ගැනීම සහ බුදුරජාණන් වහන්සේ අපිට නොයේකුත් ආකාරයේ සත්‍ය తත්වය අවබෝධ කර ගැනීමේ නොයේකුත් ආකාරයේ උදාහරණ උපක්‍රම සකස් කරලා දීලා තියෙනවා. ඒ සත්‍ය తත්වය අවබෝධ කරගන්න මාර්ගයක් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් මේ මාර්ගය ගැන සාකච්ඡා කරන ධර්මදේශනා මාලාවේ මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ විසුද්ධියත් සම්පාදනය කර ගැනීම පිළිබඳවයි. සීල විසුද්ධියෙන් හිත පිරිසුදු කරගෙන චිත්ත විසුද්ධියෙන් කිසිදු අකුසල හැඟීමක්වත් එන්න දෙන්නේ නැතුව චිත්ත ඒකාග්‍රතාවයකටපත් වෙන්න පුළුවන් අපේ හිත සකස් කරගෙන ඉදිරියට කටයුතු කරගෙන යන අපිට නාම රූප පරම්පරාවෙහි තියෙන ඒ කියන්නේ අපි කියලා ගත්ත, මම කියලා ගත්ත, මගේ කියලා ගත්ත, අම්මා කියලා ගත්ත, සහෝදරයා කියලා ගත්ත නාම රූප ගොඩේ තියෙනා වූ සත්‍ය తত্ত্বය අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. එතකොට තමයි මේ පිළිබඳ දේශ මොහ අඩු වෙන්නේ. ඉතින් ඒ අවබෝධ කරගන්න උත්සාහ ගන්නකොට මට ඇති වෙන සත්‍ය ස්වභාවය, ඒ කියන්නේ මට ඇති වෙන නොයේකුත් බාධාවන්, මට ඇති වෙන නොයේකුත් ඒ අරමුණට යන්න බැරි ස්වභාවයන් තමයි ඒ නාම රූප පරම්පරාවල ඇත්ත తত্ত্বය අරමුණු කරගන්න ඒ තුල රැඳිලා ඉන්න බැරි වෙනත් පැති වලට හිත විසිරෙන ගතියක් තියෙනවා. ඉතින් අන්න ඒවා දුරු කරගන්න
අපි උත්සාහ ගන්න ඕනේ. ඒ වගේ යථාභූත ස්වરૂපය තේරුම් ගන්න ඕනේ. නාම රූප પરම්පරා දෙකක් මෙතන තියෙන කියලා තේරුම් අරගෙන ඒ අනිත්‍ය ලක්ෂණ දුක්ඛ ලක්ෂණ ගැන අපි සාකච්ඡා කරා. දැන් මේ දිනවල අපි සාකච්ඡා කරන්නේ අනාත්ම ලක්ෂණය පිළිබඳවයි. අනාත්ම හැඟීම කියන්නේ මොකක්ද කියලා ඊයේ දවසේ අපි බොහෝ වශයෙන් සාකච්ඡා කරා. කෙටියෙන් මතක් කරනවා නම් වැස්ස පිළිබඳ, අවුව පිළිබඳ, හුළඟ පිළිබඳ අපිට කිසිම මේ පස්සේ පරිගන්නන් වගේ තරහක් එනවද? ගහක සකස් කිරීමක් පිළිබඳව ගහක් හදනකොට මේ ගහේ මල් පුප්පන්න ඕනේ මට ඕනේ විදියටයි කියලා අදහසක් එනවද? ඒවා මට කරන්න බැරි බව දන්න හින්දා මල් පිපෙනවා නම් සතුටුයි. ආන්ගේ වගේ ඒවා මගේ අයිතියට ගන්න බෑ. මේකේ මෙන්න මෙහෙම වේවා කියලා මේ ස්වභාව ධර්මය මගේ අයිතියට ගන්න බෑ. මම කියන්නේ ස්වභාව ධර්මයමයි. මම කියලා අපිට යම් කිසි අදහසක් තියෙනවා නම් මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ ඒකත් ස්වභාව ධර්මයේම නිර්මාණයක්. ඒකත් මගේ කියලා ගන්න පුළුවන් කමක් නැති බව අපි ඊයේ දවසේ සාකච්ඡා කරා. ඉතින් අද අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේක අවබෝධ කර ගැනීම සඳහා දේශනා කරලා තියෙන කමඨහන කෙරෙහි අවධානය යොමු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ගිරිමානන්ද සූත්‍රය ආදී සූත්‍ර ධර්ම වල මේ කමඨහන තියෙනවා. කොහොමද තියෙන්නේ? අනාත්ම සංඥාව වශයෙන්. අනාත්ම සංඥාව ඇති කර ගැනීම සඳහා කුමක් කළ යුතුද? රුක්ක මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා අරඤ්‍යගතෝවා රුක්ක මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉති පටිසංචික්කති. රුක්ක මූලයක් අරඤ්‍යයක් ශුඤ්ඤාගාරයකට ගිහිල්ලා මෙනෙහි කරන්න කියනවා. මොනවද? චක්කුං අනත්තා, රූපං අනත්තා, සෝතං අනත්තා, සද්දා අනත්තා, ගානං අනත්තා, ගන්ධා අනත්තා, ජීවයා අනත්තා, රස අනත්තා, කායං අනත්තා, පොට්ටබ්බා අනත්තා, මනං අනත්තා, ධම්මං අනත්තා කියලා මෙනෙහි කරන්න කියනවා. චක්කුං අනත්තා කියනකොට අපිට පින්වත්නි අපි පසුගිය දවස් දෙකේම සාකච්ඡා කරපු විදිහට අනාත්ම කියන සංකල්පය හැඟීම අපිට තියෙනවා නම් මේ චක්කුං අනත්තා කියනකොට මගේ මේ චක්කුෂය නැත්තම් මේ චක්කු ප්‍රසාදේ නැත්තම් ඇහැ කියනකො ඇහැ මට ඕන හැටියට තියෙන්නේ නැහැ කියන මට ඕන හැටියට තියෙන්නේ නැහැ මට ඕන හැටියට ගන්නත් බෑ කියන හැඟීම එන්න ඕන චක්කුං අනත්තා කියනකොට නැත්තම් චක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්දා අනත්තා කියන අවගුණ වල ගින්න නම් පුළුවන් ඕනනම් ඔය මොන හරි කිය නෑ ඒක හරියන්නේ නෑ එහෙම වුණා කියලා අනාත්ම හැඟීම එන්නේ නෑ එහෙනම් මොකද කරන්නේ චක්කුව අනාත්ම බව හැඟීමක් විදිහට මගේ සිතේ දැනට හැදෙන්නේ නැත්තම් චක්කුං අනත්තා කියන්නේ හරිද චක්කුව පිළිබඳව නැත්තම් ඇහැ පිළිබඳව මට ඕන හැටියට තියාගන්න පුළුවන් එකක් නෙවෙයි මට ඕන හැටියට නවත්තන්න පුළුවන් එකක් නෙවෙයි කියන හැඟීම මගේ එකක් නෙවෙයි මගේ එකක් නම් මට මොකද කරන්න පුළුවන් මට ඕන හැටියටයි ඒවා වැඩ කරන්නේ එහෙනම් අන්න ඒ හැඟීම උපදින්නවාද කියලා බලන්න ඕන චක්කුං අනත්තා කියන්නේ අන්න ඒක උපදින්න නැත්තම් මොකද කරන්න ඕන ඒක උපදින විදිහට මෙනෙහි කිරීම කරන්න ඕනේ හොඳයි බලමු අපි චක්කුව අනාත්මද කියලා. මම අහන මේ එක එක්කෙනාගේ ඇහි තියෙන පළවෙනියම චක්කුව කියලා කියන්නේ චක්ක ආයතනය කියලා කියන්නේ චක්කු ප්‍රසාදය කියන එකයි. හරි? මේ චක්කු ප්‍රසාදය කියලා කියන්නේ ඇහි පෙනීම ඇති වෙන කොටස. ඇහි තියෙනවා යම් කිසි දැන් අපිට මේ මෙහෙම බලනකොට මුළු ලෝකෙම පේනවා නේද? ඒවට තියෙන ඔක්කොම පේනවා. එතකොට අන්න ඒ පෙනීම ඇති වෙන කොටසට කියනවා චක්කු ප්‍රසාදය කියලා. මේ එහෙම එකක් තියෙනවා කියලා දන්නවද දන්නේ නැහැ. නේද? ඒක හදාගත්තේ මමද? මේ චක්කු ප්‍රසාදය හදාගත්තේ මමද? ඉතින් චක්කු ප්‍රසාදය විතරක් නෙවෙයි සසම්බාර චක්කුව අසම්බාර චක්කුව කියලා මේක අපි මේ චක්කු ප්‍රසාදය සහ චක්කු ප්‍රසාදයේ ආසන්න තියෙන කොටසත් අපි නැත්නම් මේ අක්සිගෝලය වගේ ඒ කොටස ගන්නවා. එක එක්කෙනාගේ ඇස් එක එක විදිය. සමහරගේ ඇස් ලොකුයි, සමහරගේ පොඩි,
සමහර අයට දුර පේනවා, සමහර අයට දුර පේන්නේ නැහැ, ළඟ පේනවා, ළඟ පේන්නේ නැහැ. දැල් බැඳා වාගේ නේද? සමහර වෙලාවට දැල් බැඳා වාගේ. මම මෙයාගෙන් අහනවා ඔය ඇහි ස්වභාවය හදාගත්තේ මන්ද? මං ඉල්ලලා හදාගත්ත එකක්ද? හරියට කැමරාවක් ගන්නවා වගේ සල්ලි දීලා. කැමරාවක් සල්ලි දීලා ගන්නවා නම් මොකද වෙන්නේ? අපි ඔකේ ගැරන්ටි ඉල්ලනවා, වොරන්ටි ඉල්ලනවා නේද? තෝරනවා. හොඳම ක්වොලිටි එකකින් එකක් දාන්න කියනවා නේද? එහෙමනේ. ඒ වගේ මේ ඇහැ හදාගත්තේ මන්ද? නෑ. පහළ වෙච්ච එකක්. එහෙනම් ඒ ඇහි කිසිම දෙයක් මන් නිර්මාණය කරගත්තද? මට ඕන හැටියට කියලා හදාගත්තද? නෑ. ඒ කිසිම දෙයක් එහෙම උනේ නෑ. එහෙනම් මේක මගේ වැඩක්ද? ඇහැ මගේ වැඩක්ද? නෑ. ඇහැ නැතිවීම පිළිබඳ තීරණ ගන්නෙ මන්ද? දැන් අවුරුදු 40ක් 50ක් විතර වුණා. දැන් දුර පෙනීම අඩු වුණොත් හොඳයි. හරි දුර පෙනීම අඩු වුණොත් හොඳයි. ළඟ පෙනීම අඩු වුණොත් හොඳයි. එහෙම කිය මට තීරණ ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඇහැ පිළිබඳ කිසිදු තීරණයක් මට ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මට ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙනම් ස්වභාව වශයෙන් මේ ඇහැ මගේ උවමනා විදියට හැදිලත් නෑ. මට උවමනා විදියට නැති වෙන්නෙත් නෑ. මට ඕනෑ විදියට පවතින්නෙත් නෑ. එහෙමද නැද්ද? එහෙනම් මගේද? මගේද එහෙනම්? මගේ වෙන්න බෑ ඒක. මගේ දෙයක් නම් මට ඕන හැටියට තියෙන්න ඕනේ. ක්‍රියාකාරීත්වය ගැන ගන්නවා. ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය. ඇහි ක්‍රියාකාරීත්වය කොහොමද දන්නේ? ඕනේවා පෙන්වන්න කැමති ඒවා බලන්න අපි කැමති. නේද? හොඳ ඒවා, ප්‍රිය ඒවා බලන්න අකමැති ඒවා. අකමැති ඒවා බලන්න අකමැති. ඇහැට කියනවා ආයතනයක් කියලා. ආයතනයක ස්වභාවයක් තමයි යම් ඒවා ඒක රාශී වෙන තැනක්. දැන් මම මේ අත්තන්ගෙන් අහනවා මට ආයතනයක් තියෙනවා කියලා හිතන්නකෝ. කම්පැනි එකක් තියෙනවා මට. මේකේ ගේට්ටුවෙන් මං ඇතුළට ගන්නවාද මං අකමැති. ආයතනේ මගේ නම් ඒ ගේට්ටුවෙන් ඇතුළට මං අකමැති අය එනවා නම් මං කැමතිද පොඩ්ඩක්වත්? මං පොඩ්ඩක්වත් ඒ ගැන කැමැත්තක් නැහැ. නේද? අන්න ඒ වගේ මේ ඇහි ගේට්ටුව අපි කියමු රූප මේකට ඇතුල් වෙනවා. මේ ඇතුල් වෙන රූපයන් කිසිම විදිහකින් මං කැමති ඒවා විතරද ඇතුල් වෙන්නේ? කැමති ඒවා බලන්න කියලා මම මෙහෙම කරලා බලද්දී අකමැති ඒවාත් එනවද නැද්ද? මේ ගේට්ටුවෙන් අකමැති ඒවාත් ඇතුල් වෙනවද නැද්ද? මට ඉතින් තියෙන්නේ මේක වටේට කරකවන එකයි. කරකවනකොට මොකද වෙන්නේ? කැමති එව්වයි අකමැති එව්වයි කැමතිත් නැති අකමැතිත් නැති එව්වයි ඔක්කොම මේ ඇහැට පේනවද නැද්ද? එහෙනම් ඇහි ක්‍රියාකාරීත්වය කියන්නේ මට ඕන විදිහට වෙන එකක්ද? නෑ. නේද? ඒක මට ඕන විදිහට වෙන එකක් නෙවෙයි. මේ ආයතනය මගේද? චක්කුව කියන ආයතනය මගේ වෙන්න පුළුවන්ද? බෑ. ඒක වැඩ කරන්නේ මට ඕන හැටියට නෙවෙයි. ඒ මදිවාට සුද එනවා, පෙනුම නැතුව යනවා, ලෙඩ හැදෙනවා එක නේද? ඒවා එකක්වත් මට නවත්තන්නවත් පවත්තන්නවත් පුළුවන්කම ඇත්තේ නැහැ. එහෙනම් චක්කායතනය කියන එක මට ඕන හැටියට වැඩ නොකරන මගේ නොවන දෙයක් කියලා කිව්වොත් ඒක ඇත්තද බොරුවක්ද? ඒක ඇත්ත. චක්කායතනයට නැත්තම් ඇහැට ගෝචර වෙන මේ විඥාණය හදන රූපයක් තියෙනවා. ඇහි රූපය ගැටීමෙන් තමයි විඥාණය හැදෙන්නේ. බාහිර රූප නැත්තම් මේ එළියෙන් පේන වර්ණ රූප මට ඕන විදිහටද මේවා තියෙන්නේ නැත්තම් ඒවා තියෙනවද? ඒවා මට ඕන හැටියට පවතින දේවල්ද? ඒවා දිරලා යනවා, ඒවා නැති වෙලා යනවා, ඒවා කැඩිලා යනවා, බිඳිලා යනවා, වෙනස් වෙනවා. හැම වෙලේම ඒ වෙනස් වෙන්නේ මට ඕන විදිහට නෙවෙයි. එහෙනම් බාහිර රූපය කියන එක මට ඕන හැටියට තියෙන එක නෙවෙයි. අභ්‍යන්තරයේ රූපය ගෝචර කරන මගේ මේ චක්කායතනය කියන ආයතනය මට ඕන හැටියට තියෙන එක
එහෙනම් මේ දෙකම මෛත්‍රියක් නැතුව වැඩ කරන දෙකක් නේද? හරි. ඊළඟට යනවා සෝතායතනයට. සෝතායතනය කියන්නේ කන. කනෙත් ආයතනය කියන්නේ නම් සෝත ප්‍රසාදයේ තියෙන තැනටයි. එතකොට දැන් මට ඉස්සෙල්ලා තේරෙනවා චක්කායතනය කියන එක මට හිතුවක්කාරකමට හැසිරෙන්නේ. මගේ කීමට නෙවෙයි. දැන් කන බලන්නකො. කන හදාගත්තේ නෑ. කනේ ඇතුලේ මොනවා වෙනවද කියලා මන් දන්නේ නෑ. නේද? එහෙනම් ඒ වැඩපොළ හැදුවේ මන් නෙවෙයි. ඒ ආයතන හැදුවේ මන් නෙවෙයි. දැන් ඒක ක්‍රියා ඉස්සෙල්ලා වගේම ක්‍රියාකාරීත්වය බලන්න මොනවද? ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය. ක්‍රියාකාරීත්වය ආරම්භ බලන්න මොකද තත්ත්වය කියලා. ඕනේ වයි එපා වයි ඉපදිච්ච දවසේ ඉඳන් අද වෙනකන් ඇහෙන හැම දෙම අහන්න වෙලාද නැද්ද? මොකද කියන්නේ? මොන කර්මයක්ද ගෙවන්න බලන්නකො. කැමති ඒවත් ඇහෙනවා, අකමැති ඒවත් ඇහෙනවා නේද? ඇහෙන ඔක්කොම අහන්න වෙලාද නැද්ද? තව කොච්චර කල් එහෙම වෙයිද දන්නේ නැහැ. එහෙනම් මේ කන කියන එක මට කීකරු මං කියන විදිහට ඉන්න එකක් නෙමෙයි. භාවනා කරන්න ගියාමවත් අඩුම ගන්න මට මේ කන ඕෆ් කරන්න බෑ. නේද? එහෙම පුළුවන් නම් ගොඩක් වටිනවා. පොඩකින් මම ඕෆ් කරගන්නම් මේක. නැත්නම් මේකේ ශබ්දය අඩු වැඩි කරගන්නම්. නේද? පොඩකින් දැනෙන මම මේක ශබ්ද වැඩි කරන්නම්. ශබ්ද අඩු කරන්නම්. මොකවත් බෑ. ඇහෙන විදිහට අහන්න වෙලාද නැද්ද? හොඳ එව්වයි නරක එව්වයි ඔක්කොම අහන්න වෙලා. එහෙනම් චක්කුව කියන එක මගේ කියලා, සෝතේ කියන එක මගේ කියලා ගන්න පුළුවන්ද? මගේ කියලා ගන්න පුළුවන්ද? මගේ නම් මොකද වෙන්න ඕන? මට ඕන හැටියට තියාගන්න පුළුවන් වෙන්න ඕන. මගේ නම් මට ඕන හැටියට තියාගන්න පුළුවන් වෙන්න ඕන. නමුත් මේක මට ඕන හැටියට තියෙන එක නෙවෙයි. එහෙනම් ඒක වෙන්නේ නැහැ. එහෙනම් සෝතේ කියන එක මගේ කියලා මට ඕන හැටියට මගේ වසඟයට ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඔන්න දැනෙනවා. කන කියන්නේ නැත්තම් ඇසීම කියන්නේ මට ඕන විදිහට වෙන එකක් නෙවෙයි. මගෙන් බාහිර මට අදාළ නැතුවම සද්දය හැදෙනවා. මගෙන් අවසරයක් අරගෙන නෙවෙයි හැදෙන්නේ. හොඳයි. එතකොට බාහිර ශබ්ද කියනවා පින්නත් නේ මොහොතකට හිතන්න මම හැම වෙලේම අහන්නේ වර්තමාන සද්දයක්ද අතීත සද්දයක්ද? මගේ කනට හැම වෙලේම ගෝචර වෙන්නේ වර්තමාන සද්දයක්ද අතීත සද්දයක්ද? දැන් මම මෙතනින් මගේ මේ කට හොල්ලනකොට සද්දයක් පිට වෙනවා නේද? ඒක ඔය කන දක්වා එන්න යම් කාලයක් යනවද නැද්ද? එහෙනම් ඔය මේ වෙලාවේ ඔය අහන්නේ මොකද්ද? අතීත ශබ්දයක්. පිට වෙලා ඉවර වෙච්ච, හැදිලා ඉවර වෙච්ච ශබ්දයක් තමයි මගේ කන අහන්නේ. එහෙනම් මට ඒක වෙනස් කරන්න. බාහිර ශබ්දය කියන එක මට ඕන හැටියට තියෙන්නේ නැහැ. බාහිර ශබ්දය කියන එක මට ඕන හැටියට තියෙන්නේ නැහැ. එහෙනම් කන මට ඕන හැටියට තියෙන්නේත් නැහැ. ශබ්දය මට ඕන හැටියට තියෙන්නේත් නැහැ. හරි. ඔය විදිහටම නාසය සහ ගන්ධය, දිව සහ රස. කය කියලා කිව්වම මේ මුළු ශරීරයම. කය බලන්න. මට ඕන වෙලාවට ඕන තැනක සීතල හැදෙන්නෙත් නැහැ, උෂ්ණ හැදෙන්නෙත් නැහැ. කයේ රිදුම් නේද? සැප වේදනා මට ඕන හැටියට තියාගන්නත් බෑ, දුක් වේදනා මට ඕන හැටියට එන්න දෙන්නේ නැතුව නවත්ත ගන්නත් බෑ, මොකක්වත් බෑ. මේ කය සහ කය කියන එක කාය ප්‍රසාදය කියවම මේ මුළු ශරීරෙම කාය ප්‍රසාදය. දැන් ඒකත් තේරුම් ගන්න ඕනේ. දැන් මම මගේ මේ ඇහැට මෙන්න මෙහෙම ඇඟිල්ලෙන් අයින්නවා. මෙහෙම ඇන්නහම මට දැනෙනවා ඒක. ඒ මොන දෙයක්ද? කාය ප්‍රසාදයද චක්කු ප්‍රසාදයද? ඒ ඇවිල්ලා කාය ප්‍රසාදය. ඒ කියන්නේ කයයි මේ හරි ඔක්කොම වැටෙන කයට. මේ අක්සිගෝලයේ තියෙන පෙනීම ඇති කරන චූටි කොටසක් තියෙනවා. ඒකට කියනවා චක්කු ප්‍රසාදය කියලා. අන්න ඒක තමයි චක්කු ප්‍රසාදය. ඊට මෙහා තියෙන ඔක්කොම කාය ප්‍රසාදයට වැටෙනවා. එහෙනම් මේ ඇති වෙන කයේ ඇති වෙන දැනීම්, රිදීම්, සීත දැනීම්, උෂ්ණ දැනීම්, අධ්‍යස්ත දැනීම්, මේ වගේ තියෙන හැම දැනීමක්ම කයේ ඇති වෙන හැම විඥානයක්ම මට ඕන හැටියට තියෙන්නේ නැහැ. කය මට ඕන හැටියට ඇත්තෙත්
නැහැ. කයේ ස්වභාවය මට ඕන හැටියට ඇත්තෙත් නැහැ. කයේ ක්‍රියාකාරීත්වය මට ඕන හැටියට ඇත්තෙත් නැහැ. ඒ වගේම කයට ගෝචර වෙන බාහිරෙන් එන ස්පර්ශයන් එකක්වත් මට ඕන හැටියට ඕන වෙලාවට ඕන විදිහට සිද්ධ වෙන්නේ නැහැ. සීතද උෂ්ණද ඒවා එකක්වත් මට ඕන වෙන්නේ නැහැ. එහෙනම් කාය ආයතනය කියන්නේ මගේ එකක්ද? ඒවා ඔක්කොම හරි හිතුවක්කාර විදිහට වැඩ කරන ඒවා. නේද? මට හිතුවක්කාරයි ඒවා. ඒකයි මගේ නොවෙන්නේ. මගේ වෙන්නේ නැහැ. මට හිතුවක්කාර හින්දායි මගේ වෙන්නේ නැත්තේ. මට ඕන හැටියට වැඩ කරන්නේ නැහැ. දැන් අපි කවුරු හරි ගැන හිතාගෙන ඉන්නවා යාළුකමක් තියෙනවා අපිට. හොඳ. ඉතින් මේ යාළුකම් තියෙනකොට ඒ යාළුවා ගැන අපිට හිතෙන්නේ මගේ යාළුවා කියලා. මගේ යාළුවා කියලා හිතුණට ටික දවසකින් එයා මං කියන විදිහට නෙවෙයි නම් හැම වැඩක්ම කරන්නේ. මං කියන විදිහට නෙවෙයි නම් හැම වැඩක්ම කරන්නේ. අන්න එදාට මම කියනවා ටික දවසක් බලනවා නෑ, ආයෙ බලනවා නෑ, ආයෙ බලනවා නෑ. එතකොට ඔන්න මං කියනවා මේ නම් මගේ යාළුවේ නෙවෙයි. ඉස්සර නම් මගේ යාළුවා තමයි. දැන් බලාගෙන ඉහම එයා මට ඕන හැටියට නෙවෙයි වැඩ කරන්නේ කියලා මගේ යාළුවෙක් නෙවෙයි කියලා කියනවා. හිතුවක් කාරණා. මට ඕන හැටියට වැඩ කරන්නේ නැත්තම්. හොඳයි මේ යාළුවා කොහේ හරි ගිහිල්ලා මට ඉන්න තැනවත් කියන්නේ නැත්තම්. ඉන්න තැනවත් කියන්නේ නැත්තම් ඒ යාළුකමෙන් වැඩක් තියනවද? ඉන්න තැනවත් දන්නේ නැත්තම් මගේ වෙන්න පුළුවන්ද? නේද? ඒ වගේ චක්කු සෝත ගාන ජීවයා කාය කියන ඒවා නම් ඉන්න තැන්වත් දන්නේ. නේද? චක්කුව කොහෙද ඉන්නේ කොහොම අපි දන්නව හොයාගන්න. චක්කුවයි රූපයයි ගැටෙන්නේ නැති වෙනකොට අපි මොකද කරන්නේ? ලොකු කණ්ණාඩියක් වගේ දාලා උදව් කරනවා. එහෙනම් එයා ඉන්න තැන දන්නවා. සෝතයත් ඉන්න තැන දන්නවා. ඒකින්ද මොකද කරන්නේ? ඇහෙන්නේ නැති වුණොත් ශ්‍රවණාධාරයක් දාලා උදව් කරනවා. ගාන ජීවයා කාය කියන ඒවා ඉන්න තැන දන්නවා. නේද? මනස කොහෙද ඉන්නේ? මනස කොහෙද තියෙන්නේ? දැන් මොකද වැඩේ? මට ඉන්න තැනවත් හොයාගන්න බෑ. ඉන්න තැන පස්සේ හොයාගමු. ඉන්න තැන හොයාගන්න බෑ. ඉන්න තැනවත් මට තේරෙන්නේ නැත්නම් ඒක මගේද? නෑ යාළුවෙක් විදියට ඉන්න කෙනා ඉන්න තැනවත් දන්නේ. ඒ යාළුකමෙන් ඇති වැඩ නෑ. ඒක න මට ඕන හැටියට වැඩ කරන එක නෙවෙයි. මට ඕන හැටියට වැඩ කරන එක නෙවෙයි. මනසට ගෝචර වෙන ධර්ම ඒවා තමයි ආදරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය වගේ දේවල්. අන්න ඒ ධර්මතා එකක්වත් මට ඕන හැටියට ඕන වෙලාවට ඕන තැනදී ඕන විදිහට එනවාද නැත්නම් අහම්බෙන් එනවාද? අහම්බෙකින් වගේ තමයි එන්නේ. එක වෙලාවකට තරහ උපදිනවා, එක වෙලාවකට ඊර්ෂ්‍යාව උපදිනවා, එක වෙලාවකට හසුන්, එක වෙලාවකට පොඩ්ඩක්වත් සංසුන් නැහැ. නේද? එපා වෙනවා. ඉතින් එතකොට මේ තියෙන ස්වභාවයත් එක්ක මොකද ඒවා මට ඕන වෙලාවට එන්නේ නැති හින්දා. එහෙනම් ඉන්ද්‍රියන් 12ම ගත්තාම චක්කුසෝත ගාන ජීවයා කාය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම. ඕවා වෙන වෙනම මෙනෙහි කරගෙන යනකොට ඔක්කොම ක්‍රියා කරන්නේ මට ඕන විදිහට නෙවෙයි. ඒවා එකක්වත් මගේ කියලා ගන්න පුළුවන් කමක් නැත්තේ. දැන් මම මේ අත්තන්ගෙන් අහනවා මොනවද එතකොට මගේ? මේ ලෝකේ මගේ කියලා ගන්න පුළුවන් මොනවද? ඇහැට පේන රූපත් මගේ කියලා ගන්න බෑ. ඒවා ඒවට ඕන හැටියට වැඩ කරන ඒවා වගේ. ඇහත් මට ගන්න බෑ. කනට ඇහෙන ශබ්ද ඒවා ඒවට ඕන හැටියට වැඩ කරන ඒවා වගේ. කනත් මට ගන්න බෑ. නාසය ගන්ධ දෙක ගන්නත් බෑ. ඒවා ඒවට ඕන හැටියට වැඩ කරන ඒවා. දිව ගන්නත් බෑ. ශරීරය ගන්නත් බෑ. මනස ගන්නත් බෑ. දැන් මොනවද මගේ? මගේ කියලා ගන්න පුළුවන් මේ ලෝකේ මොනවද? මොකවත්ම නැති ස්වභාවය තේරෙන්න ඕනේ. ආත්ම කොට මගේ කියලා ගන්න මේ සංස්කාරයේ කිසිම දෙයක් පුළුවන් කමක් නැත්තේ නැහැ. ඔන්න ඔය 12 වෙන වෙනම මගේ වසඟයට ගන්න බැරි බව පසක් කරමින් වෙන වෙනම මෙනෙහි කරනවා. හරි? තේරුම් අරගනිමින් මෙනෙහි කරනවා වෙන වෙනම මේක මගේ වසඟයට ගන්න බෑ, මේක මගේ වසඟයට ගන්න බෑ, මේක මගේ වසඟයට ගන්න බෑ කියලා මෙනෙහි කරනවා. අන්න එහෙම මෙනෙහි කරනකොට හරි වැඩේ තමයි වෙන්නේ. හරි එහෙම මෙනෙහි කරන කෙනෙකුට පින්නත්නි දැන් මම හැමදාම කියන උදාහරණයක් අදත් කියන්නම්. මොකද පැහැදිලි කරන්න පහසු හින්දා
දැන් අපි මෙහෙම කියමුකෝ. කහ මල්, රතු මල්, නිල් මල් ආදී එක එක මල් වර්ග අරගෙන මල් මාලයක් හදනවා. දැන් කහ මල්, රතු මල් ගන්නකොට අතට ගන්න මේක කහ මලක්, මේක රතු මලක්, මේක නිල් මලක් කියලා අදහසක් එන්නේ. ඊට පස්සේ මල් මාලේ හැදුවට පස්සේ මොකක්ද එන අදහස? මල් ඔක්කොම තියෙන මල් මාලයක් කියලා අදහසක් මිසක් අර එකින් එක වෙන මේ මල් අරමුණු වෙනවද? නැහැ. ඒ වගේ මේ බලන්න අපි යම්කිසි අපි හිතමුකෝ අපි විද්‍යාලයක මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ළමයින්ගේ අපි හිතමුකෝ ඉංග්‍රීසි භාෂාව හඳුන්වලා දෙන්න ඉංග්‍රීසි භාෂාව පුළුවන්ද කියලා මේ ළමයින්ට බලන්න අපිට යන්න කියනවා. අපිට කියලා තියෙන්නේ යන්න බෑ කියලා. මම මේක හැමදාම කියන්නේ මේ භාවනාවේදී සිද්ධ වෙන සිද්ධිය තේරුම් කරගන්න ඕනේ හින්දා. අපිට කියනවා ගිහිල්ලා ළමයින්ගේ ඉංග්‍රීසි දැනුම පරීක්ෂා කරලා එන්න. කලින්ම කියනවා ඒ ළමයින්ට ඉංග්‍රීසි බෑ කියලා. මං ගිහින් එක ළමයෙක් එක්ක කතා කරනවා. එයා මාත් එක්ක හොඳට කතා කරනවා. දෙවෙනියත් එක්ක කතා කරනවා. එයාත් මාත් එක්ක හොඳට කතා කරනවා. දැන් මට පළවෙනි එක්කෙනාත් එක්ක කතා කරද්දී හරි එයාට ඉංග්‍රීසි පුළුවන් කියලා හිතුණා. දෙවෙනි එක්කෙනාත් හොඳට කතා කරද්දී දෙන්නටම පුළුවන් කියලා හිතුණා. දැන් දෙවෙනි එක්කෙනාට පුළුවන් කියලා හිතුණා. ඒ දෙකම වුණාට පස්සේ ඊළඟට මට ආයෙ හිතක් පහළ වෙනවා. මොකද්ද? දෙන්නටම පුළුවන් කියලා එක හිතක් පහළ වෙනවා. අන්න ඒ දෙන්නටම පුළුවන් කියලා පහළ වෙන හිතේ කලින් දෙකම නියෝජනය වෙනවද නැද්ද? දැන් තුන්වෙනියත් එක්ක කතා කරනවා. හතරවෙනියත් එක්ක කතා කරනවා. එයාටත් පුළුවන්. දැන් මට හිතක් පහළ වෙනවා. නිකම්ම හිතක් පහළ වෙනවා. හතර දෙනෙකුට පුළුවන් කියලා. හතර දෙනෙකුට පුළුවන් කියන සිතුවිල්ලේ කලින් ඒවා ටික ඔක්කොම අඩංගුද නැද්ද? නේද? ඒ වගේ අන්තිමට මම එතන හිටියා කියනවා 100ත් එක්කම කතා කරනවා. දැන් මට අදහසක් පහළ වෙනවා ඔක්කොටම පුළුවන් කියලා. ඔක්කොමලා මාත් එක්ක කතා කරා නම්. අන්න ඒ ඔක්කොටම පුළුවන් කියලා හිතෙන එක සිතුවිල්ලයි එතන තියෙන්නේ නේද? ඔක්කොටම පුළුවන් කියලා එක සිතුවිල්ලයි තියෙන්නේ. අන්න ඒ සිතුවිල්ල තුල කලින් කතා කරපු ඔක්කොම අඩංගුද නැද්ද? ආන් එහෙම ඔක්කොම නියෝජනය කරමින් සිත් පහළ වෙන ස්වභාවයක් අපේ මනසේ තියෙනවද නැද්ද? එහෙනම් චක්කුං අනත්තා, රූපං අනත්තා, සෝතං අනත්තා, සද්දා අනත්තා වශයෙන් 12 ආකාරයක මෙනෙහි කිරීමක් මෙනෙහි කරපු කෙනෙකුට අන්තිමට එන්න ඕන හැඟීම මොකද්ද? ඔක්කොම අනාත්මයි. ඔක්කොම අනාත්මයි. මේ සියලුම ධර්මතාවයන් අනාත්මයි කියන හැඟීම එන්න ඕනද නැද්ද? ඒ හැඟීම උත්පාදනය වෙනකොට චක්කුසෝත ගාන ජීවයා කාය ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඒවා ආය නැවත වෙන වශයෙන් අරමුණු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ඔක්කොම එකට අරගෙන Tamanට භාවනා කරන කෙනාට හැඟීමක් උපදිනවා මේ ඔක්කොම අනාත්මයි, මේ ඔක්කොම අනාත්මයි, මේ ඔක්කොම අනාත්මයි. ආන්ගේ හැඟීම ඔය අනාත්මයි කියන්නේ මට ඕන හැටියට තියෙන්නේ නෑ කියලා. අන්න ඒ හැඟීම තමයි අපි බලාපොරොත්තු වෙන කුසල හැඟීම. ඒ හැඟීම තුල ඒක අරගෙන කැලි වලට කඩලා බැලුවොත් එහෙම කරන්න බෑ නේද? නමුත් මම කියන්නේ ඒ හැඟීම තුල චක්කු අනාත්ම බව, රූපය අනාත්ම බව, සෝතය අනාත්ම බව, සද්ද අනාත්ම බව ඔක්කොම තියෙන එක හැඟීමද නැද්ද? ආන් ඒක උපදවා ගන්න ඕනේ. හරිද? එතකොට මේක කරන්න බැරි දෙයක් නෙවෙයි. මේක වෙන වශයෙන් මෙනෙහි කර හැදුවොත් යම් කිසි දවසක ඒ අරමුණට අපිට එන්න පුළුවන්කමක් තියෙනවා. හරි? ආන් එතෙන්ට ආපුවාම කියනවා කුසල හැඟීමක් ඇති වුණා. මේ හැඟීම අපිට ඉපදුනොත් මේ මුළු කයම මේ ඔක්කොම අනාත්මයි කියලා හැඟීමක් අපිට උපදිනවා. මේ හැඟීම අපිට ඉපදුනොත් ඊළඟට ඒ හැඟීම නැති වුණොත් ආය ඒ හැඟීම හැදෙන්න නම් මොකද කරන්න ඕනේ? ආය අර 12 මෙනෙහි කරන්න ඕනේ. අනාත්මයි කියන හැඟීම කියන්නේ මට ඕන හැටියට පවත්ව ගන්න බෑ. මේ මුළු ඔක්කොම මට ඕන හැටියට පවත්ව ගන්න බෑ කියන අදහස Tamanට එන්න ඕනේ. දැන් එහෙම අදහසක් ආවනම් දැන් ඔන්න මොකද වෙන්නේ? එයාට ඒ ඇතිවෙච්ච ඒකාග්‍ර හැඟීම තමන්ව ඒ කියන්නේ තමන් කියලා හිතපු හැඟීම අභිභවා මෙතන මම කියලා මගේ කියලා ගන්න දෙයක් නැති බව හැඟෙනවා මේ ආයතන 12ම.
මේ ආයතන 12 ගැන කොහොමද හැගෙන්නේ? ලාහට ගෙම්බෝ එකතු කරනවා වගේ. හරි. ඇයි එකක් අල්ල ගන්නකොට එකෙක් අල්ල ගන්නකොට අනික පැනලා. අනික අල්ල ගන්නකොට අනික පැනලා. එතකොට එක එක අවස්ථාවල එක ඒවා මට ඕන හැටියට තියාගන්න හදලා වෙන පැත්තකට පැනලා ගිහලා මේ තමන්ගේ මේ ශරීරය ආශ්‍රය කරගෙන තියෙන වැඩපිළිවෙල මට අයිති නැතුවම එහාට මෙහාට පැන එහාට මෙහාට පැන උපදින දෙයක් බව තේරෙන්නේ. දැන් මම මේ අතංගේ මෙහෙම අහනවා. ඇහත් රූපේ ගැටීමෙන් සකස් වෙන දෙයක් තමයි විඥානය. නේද? එහෙනම් විඥානයේ සකස් වීම කියන්නේ මට ඕන වෙලාවට සිද්ධ වෙන දෙයක්ද? මොකද ඇහත් මට ඕන වෙලාව මට ඕන විදිහට නෙවෙයි. රූපයත් මට ඕන වෙලාවට මට ඕන විදිහට නෙවෙයි. චක්කු විඥානය කියන එක මට ඕන වෙලාවට මට ඕන විදිහට හැදෙයිද? මේ ඇහි පෙනීමේ දැනීම ගැන මේ කියන්නේ. ඇහි පෙනීමේ දැනීම කියන එක මට ඕන වෙලාවට මට ඕන විදිහට හැදෙයිද? ඇහත් මට ඕන විදිහට නෙවෙයි. රූපයත් මට ඕන විදිහට නෙවෙයි නම් චක්කු විඥානය හරියට නිකන් අහම්බයකින් වගේ හැදෙන දෙයක්. ඇහත් රූපයත් ගැටෙන වෙලාවක හැදෙන එකක් ඒක. කන සද්දයත් ගැටෙන වෙලාවක හැදෙන දෙයක් තමයි සෝත විඥානය. එහෙනම් කනත් මට ඕන විදිහට නෙවෙයි ගලන්නේ. හරියට මේ වගේ කියන්නම් මම. ඔන්න හිම පිට්ටනියක් තියෙනවා. හරිද? ලිසන් තැනක් කියලා හිතන්නකො හොඳටම ලිසන් තැනක්. දැන් දෙන්න යන්න හදන්නේ. මං කියනවා දෙපැත්තෙන් දෙන්න යන ගමන් අප්පුඩියක් ගහන්න කියලා. හැබැයි දෙන්නගේ අත් දෙක එකතු කරලා. දැන් මෙයාත් ලිස්සනවා මෙයාත් ලිස්සනවා. හරිද? දෙන්නට කියනවා ඔයාගේ දකුණු අතයි අරයාගේ වම් අතේ අප්පුඩියක් ගහන්න කියලා. දැන් කොහොම තියෙයිද? මෙයා යනකොට එයා යන්නේ එයාට ඕන හැටියට නෙවෙයි. මෙයා යන්නේ එයාට ඕන හැටියට නෙවෙයි. ඉතින් දෙන්න හැප්පෙනවා කියන එක අඩුවෙන්ම සිද්ධ වෙන දෙයක්. නේද? අන්න ඒ වගේ ඇහැ වැඩ කරන්නේ එක්තරා වැඩපිළිවෙලකට. රූපේ වැඩ කරන්නේ තවත් වැඩපිළිවෙලකට. එහෙනම් චක්කු විඥානය කියන එක කොයි මොහොතක හැදෙයිද කියලා අපිට කියන්න බෑ. ඊළඟට අයි නාසය ගන්ධයත් එහෙමයි, දිවයි රසයත් එහෙමයි, ශරීරයයි පහසයි එහෙමයි. ඒවා කොයි වෙලාවෙ අහම්බෙකින් වගේ හට ගන්නවා මිසක්කා ඒවා මට තීරණය කරන්න පුළුවන් ඒවා නෙවෙයි. මට ඕන හැටියට තියෙන ඒවා නෙවෙයි. ආයතන 12ම පිළිබඳ අන්න එහෙම එකක් කොට අර පාසලේ ළමයි ගැන හිතුවා වගේ එකින් එක වෙනවම අනාත්ම සංඥාව තමන් තුළින් පැහැදිලි කරගෙන එනකොට ආයතන සියල්ල එකක් කොට තමන්ට මේ මුළු අභ්‍යන්තර බාහිර සියලු දේ මෙතන තියෙන සියලු දේ අනාත්මයි කියන හැඟීම එනවා. හරිද? අන්න ඒ හැඟීම ආපුවම ඒක හොඳට ප්‍රබල කරගන්න ඕනේ. ප්‍රබල කරගන්න මොකද කරන්න ඕනේ? නැවත නැවත අර විදිහට මෙනෙහි කරනවා. මෙනෙහි කරන්න මොකද වෙන්නේ? මෙනෙහි කරන්න ඒ හැඟීම තව ප්‍රබල වෙනවා. ප්‍රබල වෙනකොට මොකද වෙන්නේ? හැම නිමේෂයකම වාගේ හිතෙන් නැගෙන ගානට මේ හැඟීම ගන්න පුළුවන්. අන්න එහෙම ආපුවාම බාහිර සමාජයට ගියාම අපි බාහිර ක්‍රියාකාරකම් කරනකොට මම මගේ කියන හැඟීම් ප්‍රබලව දැනෙන්නේ නැහැ. එතකොට කියනවා අපි හැම නිමේෂයකම Tamanට මේ ලෝකේ ජීවත් වෙනකොට මට ඕන හැටියට ජීවත් වෙන්න පුළුවන් ලෝකයක් නෙවෙයි කියන හැඟීම හැම නිමේෂයකම දැනෙනවා. ආන් එතකොට කියනවා අපි අනාත්ම සංඥාව ඇති වුණා කියලා. අනාත්ම සංඥාව ඇති වුණා කියලා කියනවා. ඉතින් ඔන්න ඔය தත්ත්වයට අපේ හිතපත් කර ගැනීම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මේ කමඨහන වැඩිවීමෙන් සියලු ධර්මතාවයන් අනාත්ම බව අපිට වටහා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වටහා ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? අපි මේ ලෝකයේ තියෙන දේවල් මට ඕන හැටියට තියාගන්න කියලා ලොකු වීරයක් අරගෙන අන්තිමට ඒ ගත්ත වීරය ඒ කටයුතු කරපු වේගයත් එක්ක මේ දේවල් කොහොමත් අනාත්මයි, කොහොමත් මට ඕන හැටියට තියාගන්න බෑ. අන්තිමට ලොකු දුකක් ඇති වෙනවා. ඉතින් දරුවෙක් එහෙම හදන අය එයාලා හිතවක්කාර වුණා කියලා අවවාද කරනවා. හරිද?
නොයෙකුත් ආකාරයෙන් නැවත් සකස් කරගන්න මඟ පෙන්නනවා. නමුත් ඔය හැඟීම තියන අය පින්වත්නි අතුලාන්තයෙන් ඒවට බැඳෙන්නේ නැහැ. මට ඕන හැටියටම තියාගන්න ඕනේ කියන බැඳීමකට එන්නේ නැහැ. ඉතින් බොහෝම නිදහස් ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තියෙනවා අනාත්ම සංඥාව උපදවාගත්ත කෙනෙකුට. මගේ පැත්ත මේ වගේ මට ඕන විදිහට නෙවෙයි වෙන්නේ වගේම අනුන්ගේ පැත්තත් මට ඕන විදිහට නොවන බව මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරනකොට තේරෙනවා. මෙනෙහි කරනකොට තේරෙනවා එහා පැත්ත වගේමයි මෙහා පැත්තත් මට ඕන හැටියට තියෙන්නේ නැහැ කියලා. එතකොට ඒ පිළිබඳ බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. අපි හරියට බලාපොරොත්තු ඇති කරගෙන ඉන්නේ මගේ කියපු අය මගේ කියපු දේවල් මට ඕන වෙලාවට ඕන තැනදී ඕන විදිහට භාවිතා කරගන්න පුළුවන් කියලා බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. අන්න ඒ බලාපොරොත්තු අපේ හිතේ තියෙන හින්දා තමයි ඒ බලාපොරොත්තු කැඩෙනකොට දුක් උපදින්නේ. හරිද? එතකොට බලාපොරොත්තු ඇති නොවන තත්වයකටපත් වුණා නම් මේවා කොයි වෙලාවෙ කොයි පැත්තකට හැරෙයිද දන්නේ නැහැ කියලා. Taman ළඟ තියෙන දුර තියෙන හැමතැනම තියෙන හැම දෙයක් කෙරෙහිම අන්න ඒ වගේ හැඟීමකින් අපිට කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒවා පිළිබඳ කිසි බලාපොරොත්තුවක් ඇති වෙන්නේ නැහැ. බලාපොරොත්තු ඇති වෙන්නේ නැත්නම් බලාපොරොත්තු කැඩෙන්නේ නැහැ. කැඩෙන්නේ නැත්නම් දුකක් ඇති වෙන්නේ නැහැ. ඒකද මේ අනාත්ම සංඥාව උපදවා ගන්න ඕනේ. ඒක උපදවාගෙන ප්‍රබල කරගෙන තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ඊටාම හොඳින් වෙනත් කිසිම අදහසකට ආත්ම හැඟීමකට එන්න දෙන්නේ නැතුව හැම වෙලේම හිත ආරක්ෂා කරගෙන ඒ සිහියෙන් ඒ නුවණෙන් ඒ වීරියෙන් කටලොත් කොයි වෙලාවක හරි මේ අනාත්ම හැඟීම දැක ගන්න පුළුවන්කම තියෙනවා. දැක ගන්නවා කියලා කියන්නේ ඇත්තටම කියනවා නම් ආත්ම දෘෂ්ටිය අයින් වෙනවා, සක්කාය දෘෂ්ටිය අයින් වෙනවා. ඒකද අනාත්මය සම්පූර්ණයෙන් කෙනෙකුට අවබෝධ වුණා නම් ඒ අවබෝධ වීමත් එක්ක එයා මොකද වෙන්නේ? දෘෂ්ටි අයින් වෙන්නේ. ඒකත් එක්ක එයා සෝවාන් ඵලයට සෝවාන් පලස්ත පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් නිදහස් ජීවිතයක් කොච්චර නිදහස් ජීවිතයක්ද බලන්න. තමන්ගේ හරියටම දැනගන්නවා මගේ වටා සිද්ධ වෙන සියලු වැඩපිළිවෙලක් තියෙනවද? ඒ සියලු වැඩපිළිවෙල මට ඕන හැටියට සිද්ධ වෙන්නේ නැහැ. හරිද? ඉතින් මේක අත්දකින්නවා කෙනෙක් භාවනා කරනකොට අත්දකින්න හැටි මේ බලන්න කෙනෙක් මේ සියලු ආයතනයන් කෙරෙහි හිත යොමු කරගෙන වාසය කරනවා කියලා නිකන් හිතන්නකෝ. මේ වෙලාවේ. හරි. දැන් මම මේ කොටස අරගෙන මේ ශරීරය සහ මේ ඉන්ද්‍රියන් කොටස අරගෙන මොකක්ද දාගෙන තියෙන සම්මුතිය? වැටක් ගහලා තියෙන්නේ. හරිද? වැටක් ගහලා ආරක්ෂක වලල්ල බැඳලා තියෙන මේ කෑල්ල කාගේද? මගේ කියලා. මේ කෑල්ල මගේ කියලා අපි වැටක් බැඳගෙන ආරක්ෂාව සපයගෙනයි ඉන්නේ. එතකොට අපි හිතමුකෝ මගේ කියලා මං වැටක් ගහගෙන ආරක්ෂාව සපයගෙන ඉන්නකොට එක්තරා දරුණු පිරිසක් රටක කියන රටක පාලනය විසම වුණා. විසම වෙලා මොකද කරන්නේ? සියල්ලංගේම ඉඩම් අල්ල ගන්න යනවා. දැන් මං වැට ගහගෙන තාප්ප ගහගෙන මගේ කියලා වෙන් කරගෙන හිටිය කෑල්ල කවුරු හරි බලවත් පිරිසක් විසින් කඩාගෙන ඇවිල්ලා පදිංචි වෙනවා. බලහත්කාරයෙන් පදිංචි වුණා. දැන් ඉතින් මට මොකද හිතෙන්නේ? මගේ සින්නක්කර ඔප්පුත් තියෙනවා ඔක්කොම තියෙනවා තිබ්බට අනේ මට නම් වැඩක් වෙන්නේ නැහැ. දැන් මට ඕන හැටියට මේවා නැහැ කියලා අදහසක් එනවා. අන්න ඒ වගේ මගේ කියලා අල්ලගත්ත මේ කෑල්ල මේ කොටස පිළිබඳ මම ගවේෂණශීලීව වාසය කරනවා කියන්නේ ඒක. දැන් මොනවද දැනෙන්න ඕනේ? මේ ආයතනවල ක්‍රියාකාරීත්වයන් පිළිබඳව ගවේෂණශීලීව ඉන්නවා මොහොතක්. ඒ කියන්නේ ඒ තුලටම හිත යොමු කරගෙන ඉන්න ආයතනවල ක්‍රියාකාරීත්වය තුලටම හිත යොමු කරගෙන ඒක පිරික්සනවා. අන්න ඒව පිරික්සන වෙලාවක බලන්න මොනවද දැනේද කියලා. මේ මොහොතේ මගේ මේ කනෙන් මං කැමතිත් නැති අකමැතිත් නැති මට අදාළත් නැති සද්ද බොහෝමයක් මටගත්ත සීමාව බිඳගෙන මට ඇහෙනවද නැද්ද? කැමති හෝ අකමැති. ඊළඟට මේ මොහොතේ මට සීත උෂ්ණ ආදී දේවල් මගේ සීමාවල් බිඳගෙන කයට දැනෙනවද නැද්ද? නේද?
මේ මොහොතේ මං කියලා කිසි දෙයක් දන්නේ නැතුව මේකේ ඩඩො ගාලා ගහි රුධිර සංසරණය සිද්ධ වෙනවද නැද්ද? නේද? මේ ඉන්න කෙනාට භාවනා කරනාට මේ මොහොතේ තමන්ව යට කරගෙන හිර කරගෙන තමන් කියලා ගත්ත මගේ කියලා ගත්ත සියලු දේ අභිබවා බලහත්කාරයෙන් මේ ආයතන වලින් නොයේකුත් අරමුණු ඇතුළට එන බව අත්දකින්න පුළුවන්ද බැයිද? නේද? ආන් එහෙම භාවනා යෝගියා අත්දකින්නවා කිසිම දෙයක් මට ඕන හැටියට මෙතන වෙන්නේ නැති බව. ගන්න පුළුවන් ඔය කමඨහන් ඉස්සරහට වඩාගෙන යනකොට. හරිද? අන්නේ මට ඕන හැටියට මෙතන වෙන්නේ නැති බව අත්දැක්කහම කෙනෙකුට හොඳටම තේරෙනවා අර මගේ කියලා ගත්ත ගුලිය ඇත්තටම විනිවිද යන්නේ. සද්ද යනවා විනිවිද. රූපය යනවා විනිවිද. ඒක හොඳටම තේරෙනවා මගේ කියලා අල්ලගන්න දෙයක් මෙතන නැති බව. මගේ කියලා අල්ලා ගන්න දෙයක් නැති බව තේරෙනවා. ඉතින් ඒ තමන්ගේ පැත්තෙන්. ඒ කියන්නේ මොකද ඒ භාවනාවක එක ශරණයක ඉන්නකොට ඒ ක්‍රමානුකූල වැඩිලා පුරුදු වෙනකොට යම් දවසක ඔන්න ඔය කියන උත්කෘෂ්ඨ තත්යකට එන්න පුළුවන් මේ සියලුම ඉන්ද්‍රියන් මගේ වශයෙන් ගන්න බැරි තත්යකට දැනෙන්න දැක ගන්න තමන්ගේ තුලින් පුළුවන්කම තියෙනවා. ඉතින් අන්න ඒ தත්ත්වෙට මේ භාවනාව වර්ධනය කරගන්න ඕනේ. එතකොට මේ ලෝකේ අපි ජීවත් වෙනකොට තියෙන උපාදාන තියෙන දේවල් පිළිබඳව තියෙන උපාදාන අයින් වෙලා. ඒ විතරක් නෙවෙයි අලුතෙන් කිසිවක් උපාදානය වෙන්නේ නැහැ. ඇයි මේ හැඟීම ආරක්ෂා කරනවා. ඉතින් බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. එතකොට අපිට ලොකු පහසු ජීවිතයක් අනාගතයේ පහසු ජීවිතයක් මේවා අල්ලාගන්නේ නැති ජීවිතයක් ලැබෙනවා. ඒකත් එක්ක ඒ තමයි මේ සංස්කාරයන්ගේ තියෙන ආත්ම කොට ගන්න බැරි ලක්ෂණය. අනේ අනාත්ම ලක්ෂණය අපේ තුලින් අපි කොහොම හරි කරලා ප්‍රකට කර ගන්න ඕනේ. ඒ ප්‍රකට කරගත්තාම අරගනින් හැම වෙලේම තියෙන ප්‍රායෝගික වැඩපිළිවෙල තමයි සාමාන්‍ය ජීවිතේදී මේක මට දැනෙන විදිහට තියනවාද කියලා අර ප්‍රබල හැඟීම් ඇති වුනහම සාමාන්‍ය ජීවිතේට අපිට මේක හැම වෙලේම දැන ගන්නට එනවා. ඉතින් මේ සඳහා දැඩි උනන්දුවකින් කටයුතු කරොත් චක්කු සෝත ගාන ජීවයා කාය මන මම ආයෙ දැන් අපි බොහෝ දේවල් කතා කරා. කෙටියෙන් මතක් කරන්නම් මේ කමටහන වඩන්නේ කොහොමද කියලා. මේ කතා කරපු බොහෝ දේවල්ත් එක්ක අපිට සංකල්පය තියෙන්න ඕනේ. ඊයේ පෙරේද දවසෙත් අපි කතා කරපු දේවල් එක්ක අපිට සංකල්පය තියෙන්න ඕනේ. අනාත්ම සංකල්පය. ආන්ගේ සංකල්පයේ හිතේ තියාගෙන අපි මොකද කරන්නේ? ඒ සංකල්පයේ හිතේ තියාගෙන චක්කුව පිරික්සනවා. ඒක මට ඕන හැටියට තියාගන්න බැරි බව අනාත්ම බව දැනෙනවා. රූපය පිරික්සනවා. ඒක මට ඕන හැටියට තියාගන්න බැරි බව අනාත්ම බව දැනෙනවා. ඉතින් පිරික්සන්නේ කොහොමද? අනාත්ම ලක්ෂණ පිරික්සනවා. ඒත් මම ඉස්සෙල්ලා කිව්වා ස්වභාව වශයෙන් ක්‍රියාකාරීත්වය වශයෙන් චක්කුවේ ස්වභාවය ක්‍රියාකාරීත්වය පිරික්සනකොට මගේ වශයෙන් ගන්න බැරි බව විදිහට අන්න එතකොට ඒ ක්‍රියාකාරීත්වය දැනෙනවා. ඒ ක්‍රියාකාරීත්වය තුළ අනාත්ම ලක්ෂණය දැනෙනවා. රූපය පිරික්සනවා ඒ විදිහටම. සෝතය සද්දය මේ විදිහට ආයතන 12 වෙන වෙනම පිරික්සනවා. පිරික්සන්නේ ඒ අනාත්ම ලක්ෂණය මතු කරගනිමින් පිරික්සනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එහෙම පිරික්සපුවාම මේ 12 වෙනුවටම එක හැඟීමක් මට එනවා. අභ්‍යන්තර හෝ බාහිර ආයතන මට ඕන හැටියට බෑ කියලා. ඒ එක හැඟීමක් ආපුවාම තමයි මම අර කිව්වේ ඒ හැඟීම මුල් කරගෙන යෝගියා වාසය කරනකොට යාට හොඳට අත්දැක ගන්න පුළුවන් කියලා මේ සම්පූර්ණ ශරීරය මේ ක්‍රියාකාරීත්වය මගෙන් පිට වැඩපිළිවෙලක් සිද්ධ වෙන බව. ඉතින් ඒක ප්‍රකට කරගත්තාම යාට ආය මුකුත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. ආය මේ ලෝකෙට බැඳීමක් ඇති වෙන්නේ නැති තත්යකට ක්‍රමානුකූලව මේක කරගන්න පුළුවන්. එහෙම යනකොට ඇති වෙන සාමාන්‍ය ජීවිතයේදී ඇති වෙන ස්වභාවයට කියනවා අනාත්ම සංඥාව ඇති වුණා කියලා. මේ සංඥාව ඇති කරගෙන දිගටම කටයුතු කරනකොට තමයි අපිට සත්‍ය අවබෝධ වෙන මට්ටමට නාම රූප පරම්පරාවේ අනාත්ම ලක්ෂණය සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය ලබා දෙමින් අපිත් ධර්මයේ ශ්‍රවණය කරලා අන් අයටත් ධර්මයේ ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන
අවශ්‍ය කරන පහසුකම් සපයා දෙන්න ඕන කියලා නාවේ දායකත්වය අරගෙන කටයුතු කරා. ධර්ම දානමය පුණ්‍ය කර්මයෙන් ජනිත වුණා සියලුම පුණ්‍ය ශක්තිය දායකත්වයේ දරපු සියලු දෙනාටම අයිති අනුමෝදන් වෙලා මේ ජීවිතය සාර්ථක වෙන්න සසර සූපත් වෙන්න අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.